ආයුබෝවන් සියලු දෙනාටම අද දවසේ මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ද්විපද ප්‍රසාරණය 2016 වර්ගයට. ඇත්තටම මේ වෙනකොට මම විභාග ගැටලු කීපයක් හදලා තිනවා. ඒ අතරින් නව නිර්දේශයට අදාළව මම කතා කරලා තිනවා 2019 ගැටලුව, 2018 ගැටලුව කතා කරලා තිනවා. එතකොට මම 2017 ගැටලුව මෙතනදී කතා කරන්න යන්නේ ඒකට හේතුව තමයි ඒකේ තියෙන්නේ විශාලතම පදයේ සම්බන්ධ ගැටලුවක්. ඒතකොට විශාලතම පදයේ සම්බන්ධ තියෙන කොටස අපේ සිලබස් එකෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා මම ඒක හදන්න යන්නේ නැහැ මෙතනදී. ඒ කොටස ඕන කවුරු හරි ඉන්නවා නම් ඔයාලට බලන්න පුළුවන් 2004 විභාග ගැටලුව මම හදලා තියෙනවා. ඒ ගැටලුවේ තියෙනවා විශාලතම පදය හා විශාලතම සංගුණකයේ සම්බන්ධ ගැටලුවක් එක. ඒ වගේම තියරි කොටස් ඒක දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ද්විපද ප්‍රසාරණයේ සිද්ධාන්තයටදී හතරවෙනි වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා ඒ කොටස. ඇත්තට මේ කොටස අපේ නිර්දේශයට අදාළ නැහැ. ඔයාලට කැමති නම් අවශ්‍යතාවක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. එතකොට මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ අපේ නිර්දේශයට අදාළ ගණන් ටික විතරයි මම මේ ඉතින් හදන්න බලාපොරොත්තු වෙන්නේ. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අර ගැටලුව බලන්න. අපි බලමු 2016 ගැටලුව මොකක්ද අපිට දීලා තියෙන්නේ කියලා. අපි දැන් ගැටලුවට n ධන සංඛ්‍යාවක් යයි ගනිමු. සුපුරුදු අංකණයෙන් 1 ධන x වල n වෙනි බලය සඳහා ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ අපිට කියනවා සුපුරුදු අංකණයෙන් r.12 n ඍණ 1 සඳහා NCR ධනයක බෙදීම NCR සමානයි n ඍණ r බෙදීම r ධන 1 බව පෙන්වන්න. right? එතකොට තව කොටසක් අපිට දීලා තියෙනවා මේ විදිහට 1 ධන x වල n බලයේ ද්විපද ප්‍රසාරණයේ xr ධන 1 හා xr ධන 2 කී සංගුණක එම පිළිවෙලට ගත් විට 1ට 2ට 3ට අනුපාත වලින් යුතු වේ. මෙම අවස්ථාවේදී n සමානයි 14 සහ r සමානයි 4 බව පෙන්වනවා. අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. අපිට කියනවා සුපුරුදු අංකණයෙන් 1 ධන x වල n වෙනි බලය සඳහා ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කරන්න. ඒතකොට පළවෙනි කොටස කියන්නේ අපිට තියරි කොටස ද්විපද ප්‍රසාරණය ලියා දක්වන්න විතරයි. සාධනය කරන්න නැහැ. right. එහෙනම් අපි ලියමු මේ විදිහට 1 ධන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි බිඳුවේ සිට n දක්වා NCR x වල r කියලා අපිට ලියන්න පුළුවන් මේ විදිහට. එතකොට 1 ධන x වල n වෙනි බලයේ ද්විපද ප්‍රසාරණය මට ලියන්න පුළුවන් සිග්මා r සමානයි බිඳුවේ සිට n දක්වා NCR xr කියලා ලියන්න පුළුවන්. right. එතකොට මෙහි NCR අපි අර්ථ දක්වන්න ඕනේ. NCR කියලා කියන්නේ ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත වේ. ඒතර r වලගේ වෙන්නේ බිඳුව 1 මේ විදිහට n දක්වා වෙනවා. හරි. අපි පළවෙනි කොටස කිව්ව අපිට ද්විපද ප්‍රසාරණය ප්‍රකාශ කර දක්වන්න කිව්වා. අපි එනම් මේ විදිහට ප්‍රකාශ කරලා දක්වනවා. පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ කියනවා සුපුරුදු අංකණයෙන් r බිඳුව 1 2 මේ විදිහට n ඍණ 1 සඳහා NCR ධන 1 බෙදීම NCR සමානයි n ඍණ r බෙදීම r ධන 1 බව පෙන්වනවා. මෙතන තියෙනවා NCR ධන 1 බෙදීම NCR. අපි NCR අතර අර්ථ දැක්වුවා. ඒක NCR ලියනකොට අපි පැහැදිලිව කිව්වා r වලගේ තියෙන සීමාව බිඳුව 1 2 මේ විදිහට n දක්වා තියෙනවා. නමුත් අපි බලමු මේ NCR ධන 1 කොහොමද ගන්න කියලා. හරි. ඒක NCR ධන 1 පොඩ්ඩක් මම මේ විදිහට ගත්තොත් NCR ධන 1 අපිට අර්ථ දැක්වීමකට ලියන්න පුළුවන් මෙයාට අනුව ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත n වලින් අඩු කරන r ධන 1 ක්‍රමාරෝපිත r ධන 1 ක්‍රමාරෝපිත කියලා තමයි අපි අර්ථ දැක්වීමකට ලියන්න පුළුවන් වෙන්නේ. right. එතන මේකේ n වලගේ පරාසය බැලුවොත් පොඩ්ඩක් අපිට අපි මේකට r බිඳුව ආදේශ කරලා බැලුවොත් r වල බිඳුව දැම්මොත් බිඳුව ධන 1 කියන්නේ 1 ක්‍රමාරෝපිත පවතිනවා. r වලට බිඳුව දැම්මොත් n ඍණ 1 ක්‍රමාරෝපිත පවතිනවා. ගැටලුවක් නැහැ. right. දැන් අපි r වලට ආදේශ කරනවා මේකේ n. r වලට n දැම්මොත් මොකද වෙන්නේ බලන්න. මේ r වලට n දැම්මම n ඍණ n කියන්නේ කැපිලා යනවා. ඍණ 1 ක්‍රමාරෝපිත කියලා එනවා අපිට. මෙතන නම් r වලට n දැම්මොත් n ධන 1 ක්‍රමාරෝපිත ගැටලුවක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ඔයාලට එනවා ඍණ 1 ක්‍රමාරෝපිත කියලා. එහෙනම් මේකේ r වලගේ බිඳුවේ ඉඳලා n දක්වා නෙමෙයි තියෙන්නේ. මේකේ r වලගේ තියෙන බිඳුවේ ඉඳලා n දක්වා නෙමෙයි. එහෙනම් මෙයාගේ n වල සීමාව අපිට තීරණය කරන්න පුළුවන් මෙන්න මෙයා අරගෙන. n ඍණ r ඍණ 1 කියන එකම බිඳුවට සමාන කරනවා. එතකොට ඔයාලට එනවා r වලගේ n ඍණ 1 කියලා. r වලගේ n ඍණ 1 කියලා. එහෙනම් මේකේ r වලගේ පවතින වලට බිඳුව 1 2 මේ විදිහට අවසාන පදයේ n ඍණ 1 දක්වා විතරයි පවතින්නේ. ඒ කියන්නේ අපි NCR ලියුවොත් එයා බිඳුවේ ඉඳලා n දක්වා තියෙනවා. නමුත් NCR ධන 1 ලියුවොත් ඒක තියෙන බිඳුවේ ඉඳලා n ඍණ 1 දක්වා පමණයි. right. ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ පදේ බලපුවාම මේ පදේ බිඳුව වෙන විදිහට තමයි අපි
අවසාන පදයේ R තීරණය කරන්න මොකද්ද කියලා. ඒතකොට මේක බිංදුව වුණොත් ඒ කියන්නේ R වලගේ අවසාන පදයේනේ ඍණ 1. හොඳයි අපි දැන් ගන්න ඉවර. සුපුරුදු අංකයෙන් R බිංදුව 1 මේ විදිහට ඍණ 1 සඳහා මේ අනුපාතය වෙනවා කියලා පෙන්වන්න දෙනවා. එහෙනම් අපිට සීමාව දීලා දෙනවා. අපි දැන් ඒක ඔප්පු කරලා ගත්තා. ඊට අපි කියමු මේ විදිහට R සමානයි බිංදුව 1 2 මේ විදිහට ඍණ 1 සඳහා. හරි? R සමානයි බිංදුව 1 2 ඍණ 1 සඳහා අපිට පුළුවන් NCR ධනයක බෙදීම NCR කියන එක ලියන්න පුළුවන්. right? දැන් මෙතනදී අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද NCR කියන එක බිංදුවේ ඉඳලා n දක්වා තියෙනවා. NCR ධනයක තියෙන බිංදුවේ ඉඳලා n ඍණ 1 දක්වා. එතකොට මෙයා කොහොමද n ඍණ 1 තියෙනවනේ. ඒ නිසා මේ දෙකටම ගැලපෙනවා මේ සීමාව. NCR ධනයක බෙදීම NCR කියන මේ දෙන්නටම ගැලපෙනවා මේ සීමාව. right? දැන් අපිට පුළුවන් මේක මේ විදිහට ලියා දක්වන්න. උඩ තියෙනවා එතකොට ක්‍රමාරෝපිතේ බෙදීම n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත. වැඩි කිරීම r ධන 1 ක්‍රමාරෝපිත. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් NCR වල අගය ලියන්න පුළුවන් ක්‍රමාරෝපිතෙන් බෙදීම n ඍණ r ක්‍රමාරෝපිත r ක්‍රමාරෝපිත කියලා මේ විදිහට ලියන්න පුළුවන්. right. එහෙනම් NCR ධන 1 බෙදීම NCR වල අගය අපිට ලියන්න පුළුවන්. එතකොට n ක්‍රමාරෝපිතෙන් කැපිලා යනවා. එතකොට මෙයා ඊට උඩට යනවා. අපිට ලියන්න පුළුවන් එතකොට n ඍණ r ක්‍රමාරෝපිත බෙදීම n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත r ධන 1 ක්‍රමාරෝපිත කියලා අපිට ලියන්න පුළුවන්. තාපොඩ්ඩක් අපි මේක සුළු කරොත් මෙතන තියෙනවා n ඍණ r කියලා ක්‍රමාරෝපිත. මෙතන තියෙනවා n ඍණ r ඍණ 1 කියලා. එතකොට මෙයාට වඩා එකක් මෙයාගේ අඩුයි. එතකොට මෙයාව ලියන්න පුළුවන් එහෙනම් n ඍණ r වරක් n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත කියලා මෙයාව ලියන්න පුළුවන්. එතකොට මට මේ යට තියෙන n ඍණ r ඍණ 1ට මේ සුළු කරලා දාන්න පුළුවන් මේ උඩ තියෙන එක. right? r ක්‍රමාරෝපිත මම මේ විදිහටම තියෙනවා. යට ඉතුරු වෙනකොට මට r ධන 1. අන්න r ධන 1 මට ලියන්න පුළුවන්. මේ අයින්ම තියෙනවා. r ධන 1 මට ලියන්න පුළුවන්. r ධන 1 වැඩි කිරීම r ක්‍රමාරෝපිත කියලා මේ විදිහට ලියන්න පුළුවන්. right? එතකොට මට මෙතන සුළු කරලා දාන්න පුළුවන්. r ක්‍රමාරෝපිත මේ විදිහට සුළු වෙනවා. n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත සුළු වෙනවා. n ඍණ r ඍණ 1 ක්‍රමාරෝපිත සුළු වෙනවා. ඉතුරු වෙන්නේ n ඍණ r බෙදීම r ධන 1. එහෙනම් NCR ධන 1 බෙදීම NCR වලගේ මට ඉතුරු වෙනවා. n ඍණ r බෙදීම r ධන 1 කියලා අපිට මෙහෙම ඉතුරු වෙනවා. එතකොට අපිට මේක තමයි ගානදී පෙන්නන්න කියන්නේ. එහෙනම් අපි ඒක ඔප්පු කරලා ඉවරයි. right? අපි ඊළඟ කොටසට ගියොත් එක ධන x වල එමිනි බලයේ දිබල ප්‍රසාරණය xr, xr ධන 1 හා xr ධන 2 සංගුණක පිළිවෙලින් 1ට 2ට 3 අනුපාතයට එනවා. එතකොට අපි හොයාගත්තා xr වල සංගුණකේ NCR. xr ධන 1 සංගුණකය කියන්නේ NCR ධන 1. අපි දැන් හොයාගන්න ඕනේ xr ධන 2 සංගුණකය. xr ධන 2 සංගුණකය කියන්නේ NCR ධන 2 කියන එක තමයි එන්නේ අපිට. right. ඒක අපි ලියුවොත් මේ විදිහට NCR ධන 2 අපි පොඩ්ඩක් බලමු නේද? මොකක්ද දෙන්නේ කියලා. එතකොට එන්නේ ක්‍රමාරෝපිත n බෙදීම n ඍණ r ඍණ 2 ක්‍රමාරෝපිත r ධන 2 ක්‍රමාරෝපිත. right. දැන් අර ඉස්සල්ලා වගේම මේ කොටසේ වගේම අපි මේකෙත් r වලගේ තීරණය කරන්න ඕනේ. right. බිඳුව කිසි ගැටලුවක් නැහැ. r වලට බිඳුව දැම්මම මේක අගේ තියෙනවා මේක අගේ තියෙනවා. ඒ කියන්නේ r වලට බිඳුව ගන්න පුළුවන්. බිඳුව 1 2 හොයන්න පුළුවන්. right. දැන් අපි බලමු අවසාන පදේ මොකද්ද වෙන්නේ. දැන් මේකේ අවසාන පදේ තීරණය කරා n ඍණ 1යි කියලා. දැන් අපි මේකෙත් තීරණය කරමු n r වලට මොකද්ද අවසාන පදේ එන්නේ කියලා. right. දැන් බැලුවොත් මේකේ මෙන්න මේ පදේ බලන්න බිඳුවට සමාන කරොත් අපි n ඍණ r ඍණ 2 බිඳුවට සමාන කරොත් r වලට එනවා අපිට n ඍණ 2. එහෙනම් මෙන්න මේ NCR ධන 2 අවසාන පදේ එන්නේ අපිට r වලගේ n ඍණ 2. ඒ කියන්නේ මෙන්න මේ NCR ධන 2 කියන එක අර්ථ දක්වන්න පුළුවන් අපිට r වලගේ බිඳුවේ සිට n ඍණ 2 දක්වා පමණයි. n ඍණ 1 n වල අගයන් වලට පවතින්නේ නැහැ. ඒතර අපිට දීලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ xr ධන 1 xr ධන 2 සංගුණක අතර අනුපාත. දැන් අපි හොයාගත්ත සංගුණක තුන. NCR ධන 1 NCR ධන 2. ඒතකොට මේ තුන් දෙනා අතර අනුපාතය අපිට දීලා තියෙනවා 1ට 2ට 3යි කියලා. right. දැන් එහෙම හොයන්න යනකොට අපි NCR ධන 2 සම්බන්ධ කරගන්න ඕනේ මේක. අපි මුලින් ප්‍රකාශනයක් ගත්ත මේ විදිහට අපි ඔප්පු කරා NCR ධන 1 බෙදීම NCR අතර අනුපාතය කියන්නේ n ඍණ r බෙදීම r ධන 1යි කියලා. ඒ කියන්නේ මෙතනදී එන්නේ එතකොට xr ධන 1 සංගුණකයේ බෙදුව xr වල සංගුණකයෙන්. හරි? අපි තව එකක් ගමු මේ විදිහට xr ධන 2 සංගුණකයේ බෙදමු xr
ධන එකේ සංගුණකයෙන්. right? එහෙනම් මම ලියනවා මේ විදිහට. NCR ධන දෙක බෙදීම NCR ධන එක මම ගන්නවා. හරි? ඒක ගන්නේ මම කොහොමද? ඒක ගන්නේ මෙන්න මෙයා දිහා බලාගෙන. හරි? මෙතන කියන්නේ NCR ධන එක බෙදීම NCR වලගේ N ඍණ R බෙදීම R ධන 1යි. අපි ඒක ඔප්පු කරා. දැන් මට මෙතන ගන්න ඕනේ R ධන 2 සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මෙතන තිබ්බේ කලින් R ධන 1. එතකොට R ධන 2 ගන්න නම් මම මේ R ධන 1 වෙනුවට ආදේශ කරා නම් හරි R වෙනුවට R ධන 1. එහෙනම් මම මේ ප්‍රකාශනයේ හැම පදයකටම R වෙනුවට R ධන 1 දානවා. එහෙම දැම්මම තමයි මට මේ R ධන 2 ආවේ. මෙතනට R ධන 1 දැම්මොත් NCR ධන 1 කියලා ආවා. right. එහෙනම් අපි දකුණු පැත්තට දානවා. එහෙනම් අපිට දාන්න පුළුවන් N ඍණ R වෙනුවට දානවා කියවම R ධන 1. බෙදීම යටපදයට දානවා. R වෙනුවට R ධන 1 දැම්ම තව එකක් තිබ්බා. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් NCR ධන 2 බෙදීම NCR ධන 1 කියලා කියන්නේ මොකද්ද? N ඍණ R ඍණ 1 බෙදීම R ධන 2 කියලා ආවා. right. මෙන්න ඒතකොට දෙවෙනි ප්‍රකාශනය. මේ තියෙන්නේ පළවෙනි ප්‍රකාශනය. right. දැන් ওই ප්‍රකාශන දෙක අරගෙන අපිට පුළුවන් සම්බන්ධතාවයක් ගන්න. right. දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේක දත්තයට අනුව. නමුත් දත්තයට අනුව මෙන්න මේ දේ දීලා තියෙනවා අපිට. අපිට කියනවා XR කියන්නේ NCR ධන 1ට. ඒ කියන්නේ XR වල සංගුණකයට XR ධන 1 සංගුණකයට XR ධන 2 සංගුණකය. ඒ කියන්නේ NCR ධන 2 සමාන වෙනවලු 1ට 2ට 3 කියන අනුපාතය. අන්න ඒක දත්තේ අපිට දීලා තියෙනවා. හරි මෙතන එක ධන XC විපරිපසාරණය XR ධන 1 XR ධන 2 සංගුණක එම පිළිවෙලටම ගත් විට 1ට 2ට 3 අනුපාත වලින් යුතු වේ. එහෙනම් මේ තියෙන එක තමයි. මේ තියෙන්නේ XR වල සංගුණකය. මේ තියෙන්නේ XR ධන 1. මේ තියෙන්නේ XR ධන 2. එතකොට මේ තුන් දෙනාගේ අනුපාතය දීලා තියෙනවා අපිට 1ට 2ට 3 කියලා. එතකොට මෙන්න මේ තියෙන ප්‍රකාශනයෙන් මට දැන් සම්බන්ධතා දෙකක් ගන්න පුළුවන්. right මම ගන්න මේ විදිහට. බලන්න. මම මෙයාගෙන් මෙයා බෙදනවා. කවුද? NCR ධන 1කින් බෙදනවා. පසුපදයෙන් බෙදනවා පෙර පදයෙන්. එතකොට එන්නේ NCR. NCR ධන 1කින් බෙදුවා NCR. හරිද? ඊගාවට මම බෙදනවා NCR ධන 2කින් බෙදනවා මෙයා. එතකොට NCR ධන 2කින් බෙදනවා NCR මොකද්ද? ධන 1. right. සමානයි. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. right. NCR ධන 1 බෙදීම NCR කියන්නේ මොකද්ද? මේකට අනුව කියන්න බෑ. එතකොට 2 බෙදීම 1යි. right. 2 බෙදීම 1යි. අනුපාතයට අනුව අපි ගත්තා. right. NCR ධන 2 බෙදීම NCR ධන 1. NCR ධන 2 බෙදීම NCR ධන 1 කියන්නේ එතකොට මෙයා බෙදීම මෙයා. ඒ කියන්නේ 3 බෙදීම 2. right. අන්න අපිට ගන්න පුළුවන් එතකොට NCR ධන 1 බෙදීම NCR සහ NCR ධන 2 බෙදීම NCR ධන 2 අතර සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මෙන්න මේ දී ඇති අනුපාතයට අනුව. right. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ අනුපාතය. මේ අනුපාතය අපි දත්තයට අනුව කියුවා මේ තියෙන්නේ. N ඍණ R බෙදීම R ධන 1. එහෙනම් මේකට දාන්න පුළුවන් N ඍණ R බෙදීම R ධන 1යි කියලා. මේකත් අපි හෙව්වා. NCR ධන 2 බෙදීම NCR ධන 1. මේ තියෙන්නේ. NCR ධන 2 බෙදීම NCR ධන 1. N ඍණ R වෙන 1 බෙදීම R ධන 2. ආදේශ කරන්න පුළුවන් අපිට. එතකොට අපිට ඉතුරු වෙන්නේ N හා R අඩංගු සමීකරණ දෙයක් වෙනවා. අපි මේ දෙක විසඳලා ගන්න සුළු කරමු. දැන් එන අපි මේ ලබාගත්ත මේ අනුපාත දෙක ඔස්සේ ලබාගත්ත මේ ප්‍රකාශන දෙකේ NCR ධන 1 බෙදීම NCR ට අපි ආදේශ කරමු N ඍණ R බෙදීම R ධන 1. ඒතකොට අපි ලියන්න පුළුවන් N ඍණ R බෙදීම R ධන 1 සමානයි එහෙනම් 2යි. හරි? මෙතන NCR ධන 2 බෙදීම NCR ධන 1 කියන්නේ ඒක අපි ලබා ගත්තා. එතකොට N ඍණ R ඍණ 1 බෙදීම R ධන 2 සමානයි. එතකොට ඔයාලට එනවා 3 බෙදීම 2යි. තව පොඩක් අපි අර සුළු කරගෙන යනවා. අරස්කොණ කරලා ගත්තොත් අපිට එනවා N ඍණ R සමානයි 2යි R ධන 2. හොඳයි මේක අපිට ගන්න එතකොට 2යි N ඍණ 2යි R ඍණ 2 සමානයි 3යි R ධන 6 කියලා අපිට ලියන්න පුළුවන්. තව පොඩක් මේක සුළු කරලා අපි එක පැත්තට ගත්තොත් එතකොට ලියන්න පුළුවන් අපිට N ඍණ 3යි R සමානයි 2යි. මම ඒක ගන්නම් පළවෙනි සමීකරණය හැටියට. හරි? මේක ගන්න පුළුවන් අපිට 2යි N ඍණ 5යි R සමානයි 8යි කියලා ගන්න පුළුවන් දෙවෙනි සමීකරණය. right? එහෙනම් අපි දැන් N සහ R අඩංගු සමීකරණ දෙකක් ලබා ගත්තා. අපෙන් අහන්නේ ඒක මොනවාද? N 14යි R 4යි ගන්න කියලා පෙන්නන්න තියෙනවා. right? දැන් අපි නම් මේ දෙන සුළු කරමු. අපිට පුළුවන් ඒතර මෙතන සුළු කරන්න මෙයා දෙකෙන් වැඩි කරලා අරයෙන් අඩු කරා නම් හරිනේ. right? එහෙනම් මෙහෙම කරමු. දෙවෙනි සමීකරණයෙන් අඩු කරනවා පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා. එතකොට දෙවෙනි සමීකරණේ වම් පැත්ත
2n ඍණ 5r වලින් අපි අඩු කරනවා මෙයා 2කින් වැඩි කරලා. එතකොට අපිට එන්නේ 2n ඍණ 6r. මෙයා 8න් අඩු කරනවා මෙයා 2කින් වැඩි කරාම එතකොට කීයක් වෙනවද? 4ක් එනවා. 2n ට 2n කැපෙනවා. ඍණ ඍණ ගන්න වෙනවා. එතකොට 6r වලින් 5r ගියම r. r සමානයි අපිට කීයක් වෙනවද? 4ක් කියලා එනවා. r වලගේ අපිට පෙන්වන්න කිව්වේ 4 කියලා නේද? r වලගේ එනවා. දැන් අපි r වලගේ ගිහිලා ආදේශ කරමු. මම පළවෙනි සමීකරණයට. right? එතකොට පළවෙනි සමීකරණයෙන් එකෙන් අපිට n වලගේ ලියා ගන්න පුළුවන් 2 ධන 3i r. 3i r කියන්නේ 4යි. එතකොට අපිට එනවා 2 ධන 3ක් 4 12යි. ඒ කියන්නේ r වල n වලගේ කීයක් ආවද? එතකොට 14ක් කියලා අපිට ආවා. right? එහෙනම් අපි හොයාගත්ත r වලගේ 4යි n වලගේ 14යි කියලා හොයාගත්තා. right? එතකොට අපිට අවසාන වශයෙන් කිව්වේ r වලගේ 4 සහ n වලගේ 14 කියලා පෙන්වන්න විතරයි. එතකොට ගාන ඔක්කොම කොටස් අපි හදලා ඉවරයි. අතරම මේක 2010 16 ගාන එච්චරම ලොකු ගැටලුවක් නෙමෙයි. ඉතින් ඉක්මනින් අපිට හදා ගන්න පුළුවන් ගැටලුවක්. right?